සියලු දෙනාට සුබම සුබ දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ව මම සිසිර ඇකඩමි YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද දින මා සූදානම් වෙන්නේ ඔයගොල්ලන්ට මම පසුගිය දිනවල සම්මන්ත්‍රණ 1 2 3 වශයෙන් තුන්වෙනි සම්මන්ත්‍රණය කළේ දෙවෙනි පත්‍රයේ ඒ කොටස. අද දින මම සූදානම් වෙන්නේ දෙවෙනි පත්‍රයේ B කොටස දෙවෙනි වාරයට අදාළව වගේ B කොටස සාකච්ඡා කරන්න. කියන්නේ 7 වෙනි ගානේ ඉඳලා බලමු එහෙමනම් අපි 7 වෙනි ගානේ ඉඳලා සාකච්ඡා කරලා. අර ඒ කොටසේ 6 වෙනි ගානේ අන්තිම කොටස. දැන් මේ B කොටස දැන් මෙතනින් පටන් ගන්නම් අපි. බලමු අපි B කොටසේ 7 වෙනි ගානට මේකේ තියෙන්නේ නිර්මාණයේ ගානක්. කොට සාමාන්‍යයෙන් අපි නිර්මාණයේ ගානේදී මේකේ දෙනවා ඒගොල්ලෝ විභාගයේදී සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයේ සහිත සරල ධාරයක් හා කව කටුවක් පමණක් භාවිතා කරලා නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් මේ කියන නිර්මාණය කරන්න. සාමාන්‍යයෙන් නිර්මාණයේ ගානකදී මතක තියාගන්න නිර්මාණයට ඉස්සෙල්ලා සමහර විට පේපර් එකෙත් දෙනවා කටුතරණක් දලසටනක් අඳින්න කියලා. එහෙම දුන්නේ නැතත් අපි පොඩ්ඩක් පුරුදු වෙමු මේකේ දලසටහනක් අඳින්න. ඒගොල්ලෝ කියනවා AB සමානයි 8යි BAC කෝණය 45යි. BAC කියන්නේ ඒ අකුර ළඟ තියෙන කෝණය. අපි දලසටහනක් මෙතනින් නිකන් ඇඳගත්තොත් මේ විදිහට AB පාදය 8 සෙන්ටිමීටර් BAC කෝණය 45යි. ඒ කියන්නේ මෙතනින් අපි නිර්මාණය කරගන්න ඕනේ 45 කෝණයක්. සහ ABC කෝණය 60යි. ABC කෝණය කියන්නේ මෙතනින් අපි 60 කෝණයක් නිර්මාණය කරගන්න ඕනේ. ඒතර මේ බලන්න දල සටහන තප්පර ගානෙන් අපිට අඳින්න පුළුවන්. දැන් මෙතන C ලැබිලා. right? ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. ඕක තමයි අපේ පළවෙනි කොටස. සාමාන්‍යයෙන් මේ කොටසට මේ බලන්න කෝණ දෙකක් නිර්මාණය කරන්න තියෙනවා. එක පාදයක් නිර්මාණය කරන්න තියෙනවා. එතකොට අනිවාර්යෙන් ලකුණු අවම 4ක්වත් දෙන්න ඕනේ. සාමාන්‍ය කෝණයකට ලකුණු දෙකක් වගේ වැටෙනවා. නමුත් මේ සම්පූර්ණ නිර්මාණයට අවම වශයෙන් ලකුණු 4ක් දෙන්න ඕනේ. අපි බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. A සහ B යන ලක්ෂ්‍ය දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ. එතකොට දැන් බලන්න පත නිර්මාණයක්. ලක්ෂ්‍ය දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ. එදා මම කියලා දුන්න පත 4. පළවෙනි එක අචල ලක්ෂ්‍ය නම් වෘත්තයක් ආවා. අචල ලක්ෂ්‍ය දෙක නම් ලම්බ සමච්ඡේදකයක් ආවේ. ඒතර බලන්න මෙතන අචල ලක්ෂ්‍ය දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ A සහ B යන ලක්ෂ්‍ය දෙකට සමදුරින් යනවා කියන්නේ මේ AB වල ලම්බ සමච්ඡේදකය තමයි අපිට නිර්මාණය කරගන්න වෙන්නේ. මෙන්න මේ විදිහට. ඔන්න ලම්බ සමච්ඡේදකයක් තමයි AB වල ලම්බ සමච්ඡේදකයක් තමයි නිර්මාණය කරගන්න වෙන්නේ. අපි දැන් මේක එහා පැත්තට යන්නේ ඉඳ මම කටුසටහන මෙහෙම තියනවා පොඩ්ඩක්. right? දැන් අපි කරන්න ඕනේ නිර්මාණය මේ පැත්තේ තියෙන නිර්මාණ කොටස දැන් මෙතන තියෙනවා. මේ තියෙන්නේ නිර්මාණ කොටස. බලන්න මොකද්ද AB හා BC යන රේඛා ඊළඟට තියෙනවා AB හා BC යන රේඛා දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතේ නිර්මාණය කරන්නත් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ කොටස් ටික. දැන් මෙන්න මේ නිර්මාණය අපි කරලා ඉමු. මොකද දැන් මේ නිර්මාණය කරගත්තට පස්සේ තමයි මේ 3 4 කොටස් අපිට උත්තර දෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මොකද්ද මේ AB රේඛාව නිර්මාණය කරගන්න ඕනේ. කරගෙන මේ A ලක්ෂයේදී 45ක කෝණයක් නිර්මාණය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයි AB රේඛාවක් නිර්මාණය කරනකොට 8ක අපි කව කට්ටේට සෙන්ටිමීටර 8ක් අරගෙන මේ පැත්තේ තියලා මෙහෙන් ඡාපයක් ගහන්න ඕනේ. ආයේ එතන තියලා මේ පැත්තෙන් ඡාපයක් වදින්න ඕනේ. අනිවාර්යෙන් මේ දෙපැත්තේ ඡාප දෙක වදින්න ඕනේ. තේරුණාද?
සෙන්ටිමීටර 8ක් නිකන් අපි මේ විදිහට ඉරි කෑල්ලක් තියලා ගැහුවට හරියන්නේ නැහැ. දෙපැත්තේ ඡාප දෙක වදින්න ඕනේ. දැන් මේ කරන්න යන්නේ මෙතන මේ ඡාප දෙක වැදිලා නැහැ දෙපැත්තේ. දැන් මේ A ලක්ෂයේදී මේ 45 කෝණේ නිර්මාණය කරන්න බෑ. එහෙමනම් අනිවාර්යයෙන් මේ A ලක්ෂයට මේ මෙතන තමයි A ලක්ෂ. මෙන්න මෙහෙම ඡාප දෙක වදින්න ඕනේ දෙපැත්තේ. තේරුණාද? දැන් මේ A ලක්ෂයේදී ලම්බ සමච්ඡේ මේ ලම්බකයක් නිර්මාණය කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මොකද 45 කෝණේ නිර්මාණය කරන්න නම් මෙතනදී 90ක් නිර්මාණය කරගෙන ඒක සමච්ඡේදනය කරගන්න. දැන් මේ දෙපැත්තෙන් ඡාප දෙකක් ගැහුවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන ඉඳලයි සමදුරින් උඩින් ඡාප දෙකක් ගහන්න ඕනේ නේ. මෙතන ඉඳලා ඡාපෙකුයි මෙතන ඉඳලා ඡාපෙකුයි ගහලා මේක මෙතනට යා කරගන්න ඕනේ. තේරුණා? ඊළඟට දැන් මේ අංශක 90 කෝණය සමච්ඡේදනය වුණොත් අපිට 45ක් නිර්මාණය වෙනවා. කොහොමද මේ 90 අසමච්ඡේදනය කරන්නේ? මේ මෙතනට කව කට්ටේ උඩ තියලා මෙන්න මෙහෙම ඡාපයක් ගහනවා. ඒ ගහන ඡාපය කැපෙනවනේ තැන් දෙකකදී. ඒ කැපෙන තැන් දෙකේ ඉඳලා සමදුරින් මෙන්න මේ විදිහට ඡාපයක් ගහන්න. මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගහලා ඊට පස්සේ මේ කැපෙන තැන් දෙක තියෙනවා. මෙතන ඉඳලා යම් දුරක් අරගෙන ඒ දුරම මෙතෙන්ලා අරන් මෙහෙම ඡාපයක් ගාලා මේක යා කරනවා. දැන් අපිට ඔන්න 92කට බෙදුණා. දැන් 45 හරි. හැබැයි C ලක්ෂයේ තියෙන තැන තාම දන්නේ නැහැ. ඒක හොයාගන්න නම් මෙතන 60 නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් දැන් කොහොමද මෙතන 60 නිර්මාණය කරන්නේ? මෙතන 60 නිර්මාණය කරන්නේ අර සාමාන්‍ය සමපාද ත්‍රිකෝණයක එක කෝණයක් 60යිනේ අන්නේ දැනුමෙන් මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගහනවා. ගහලා ඒ ගත්තු අරේම අරන් මෙතනින් මෙහෙම කපනවා. බලන්න මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගහලා ඒ ගත්තු අරේම අරන් මෙතන ඉඳලා මෙහෙම ඡාපයකින් කපනවා. ඒ අරේම. එතකොට අපිට මෙතන අංශක 60ක් ලැබෙනවා. දැන් හරි B කෝණයේ අංශක 60. දැන් අපිට C ලැබිලා තියෙනවා. මේ පත දෙක හමු වෙන තැන C. දැන් අපි බලමු මේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසෙන් කියනවා තුන්වෙනි කොටසෙන් කියනවා AB හා BC යන රේඛා දෙකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයේ පතය. බලන්න AB හා BC. එතකොට රේඛා දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයේ පතය කියන්නේ දැන් මේ රේඛා දෙකටම සමදුරින් කූඹියක් යනවා කියන්නේ. ඒ කූඹිය යන්නේ කොහමද? හැමතිස්සෙම කූඹිය ඉන්න ඕනේ මේ රේඛා දෙකටම සමදුරින්. මේ කූඹිය යන්න ඕනේ මෙන්න මේ වගේ මාර්ගයක. එතකොට බලන්න මේ රේඛා දෙකටම තියෙන දුරවල් සමාන නිසා. ඒ කියන්නේ මේ කෝණේ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. දැන් ළමයි ඕගොල්ලන්ට මේ 60 ගහන්න ගහපු ඡාපය උදව් කරගෙනම අපිට පුළුවනි මේ කෝණේ සමච්ඡේදනය කරන්න. මොකද දැන් මෙතන ඉඳලා සමදුලින් ලක්ෂයන් දෙකක් තියෙනවානේ. දැන් අපිට තියෙන්නේ මේ කෝණේ සමච්ඡේදනය කරන්න. මේ කෝණේ සමච්ඡේදනය කරා වගේ මෙතන ඉඳලායි මෙන්න මෙහෙම ඡාප දෙකක් ගහලා sorry. එතකොට දැන් අපි මේ කරන්නේ මේ කොටසනේ ඊට කලින් මෙහි කොටසක් තිබ්බ නේද? පොඩ්ඩක් බලන්න මේ මෙතන එකක් තිබිලා තියෙනව නෙමෙයි. A සහ B ලක්ෂ දෙකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයේ පතේ. ඒකනේ අපි නිර්මාණය කරේ. දෙවෙනි කොටස A හා B යන ලක්ෂ දෙකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයේ පතේ. එතකොට A හා B එතන මේ ලක්ෂ දෙකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයේ පතේ කියන්නේ ලක්ෂ දෙකකට සමදුරින් නම් ලම්බ සමච්ඡේදකය විය යුතුයි. ලම්බ සමච්ඡේදකයේ විය යුතුයි. එතකොට ලක්ෂ දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයේ පතේ කියන්නේ ලම්බ සමච්ඡේදකේ අපි කරේ මෙතන ඉඳලා මෙතනින් ඡාපෙකුයි මෙතන ඉඳලා ඒ දුරින්ම ඡාපෙකුයි ගැහුවා. මොකද පල්ලෙහා නැත්තම් දෙපැත්තෙන්ම අපිට එක දුරින් ගන්න පුළුවන්. මේ පල්ලෙහා ඉඳ නැති හින්දා අපි කරේ මෙතන මේ දුරවල් දෙක සමානව ඡාප දෙකක් ගැහුවා. ඊට පස්සේ මේ දුරවල් දෙක සමානව ඡාප දෙකක් ගැහුවා. ගහලා මේකේ ආකාර ලම්බ සමච්ඡේදක. ඒ අර දෙවෙනි කොටස හොඳේ. තුන්වෙනි කොටසේ තමයි මම කිව්වේ දැන් AB හා BC යන රේඛා දෙකට සමදුරින්. කියන්නේ මේ රේඛාවටයි සමදුරින් යනවා කියලා කියන්නේ මෙන්න මේ කෝණේ සමච්ඡේදකය. ඒතර අපි කරන්න ඕනේ දැන් මෙතන එක ඡාපයක් ගහලා තියෙන ඉඳන් මෙතන මේ දෙක උදව් කරගෙන මෙන්න මෙහෙන් ඡාප දෙකක් ගහන්න ඕනේ නේද? ඔන්න මේ විදිහට. එතනින් ඡාප දෙකක් ගැහුවා. ඒ කියන්නේ මෙතන ඉඳලායි ඡාප දෙකක් ගැහුවා. ඊට පස්සේ මේක යා කරා.
ඊට පස්සේ පද දෙක නිර්මාණය කරන්න. ඉහත 2 හා 3. ඒ කියන්නේ දෙවෙනි පදේ මේකනේ, තුන්වෙනි පදේ මේකනේ. ඒතර ඒ පද දෙක හමු වන ලක්ෂය O වල ඉඳලා මේ මෙතන O සිට AC රේඛාවට ලම්බකයන් නිර්මාණය කරන්න. අපිට තියෙන්නේ ඒගොල්ලෝ කියන එක කරන්න. හරිද? දැන් අපි කරන්න ඕනේ මේ O වල ඉඳලා මේ AC රේඛාවට ලම්බකයන් නිර්මාණය කරන්න. කොහොමද කරන්නේ? රේඛාවකට බාහිර ලක්ෂයක ඉඳලා ලම්බකයන් නිර්මාණය කරනකොට අපි කරන්නේ මෙතන ඉඳලා මෙන්න මේ රේඛාවට සමදුරින් ලක්ෂයන් දෙකක් ලකුණු කරනවා. මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගන්නවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ සමදුරින් ලක්ෂයන් දෙකක් හොයා ගන්නවා. මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගන්නවා. ඊට පස්සේ ඒ කැපෙන තැන් දෙකේ ඉඳලා මේ පැත්තෙන් ඡාප දෙකක් ගන්නවා සමදුරින්. හරියට සරුංගලේ වගේ. බලන්න මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගැහුවා. හරිද? මෙතන ඉඳලා මෙහෙම ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මේ කැපෙනවනේ තැන් දෙක. මේ කැපෙන තැන් දෙකේ ඉඳලා මෙතන ඉඳලායි මේ මෙතනින් ඡාප දෙකක් දාලා මෙහෙම යා කරා. හරිනේ? ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? ඒතකොට ලම්බකය නිර්මාණය කරන්න. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ අපිට වෘත්තයක් එහෙම අඳින්න කියන්නේ නැතුව ඇති මේකේ නේද? දැන් කොටස් 4ක් හැදුවානේ. ලකුණු 10 හරි ඇති. ඒකට ඒක ඉවරයි. ඒගොල්ලෝ අර කියන ස්ටෙප් එක අපි කරලා දෙන්න ඕනේ පරිස්සමෙන්. හරිනේ? ඊළඟට බලමු මේ 8 වෙනි ගාන. මේ රූපේ තියෙන්නේ අරේ 14ක් සෙන්ටිමීටර් හා මේ අරේ 14ක් සෙන්ටිමීටර් වන කේතුවක්. ඒකේ උස 18ක්ලු සහ කේතුවකින් අරේ සෙන්ටිමීටර් 7ක් වන අරේ සෙන්ටිමීටර් 7ක් වන අර්ධ වෘත්තයක්. අර්ධ ගෝලයක් හාරා ඉවත් කිරීමෙන්. ඒතර මේ අර්ධ ගෝලය හාරලා ඉවත් කරලා. ඒතර කේතුව කියන්නේ ඝන වස්තුවක්, අර්ධ ගෝලය කියන්නේ ඝන වස්තුවක්. ඒතර කේතුවෙන් අර අර්ධ ගෝලය හාරලා ඉවත් කරලා තියෙනවා. අපිට සූත්‍ර දෙක දෙනවා. සාමාන්‍යයෙන් විභාගෙදී සූත්‍ර දෙක පේපර් එක පටන් ගන්න කියන්නේ අර සෙකන්ඩ් පේපර් එකේ මුලම කියන්නේ අර දාලා තියෙන විභාග දෙපාර්තමේන්තේ අන්නේ ගහලා තියෙන ඒ හරියම තමයි කොටුවක් ඇතුලේ සූත්‍ර තියෙන්නේ. මේ සූත්‍ර තියෙන්නේ. හරිනේ? ඒ සූත්‍ර අපි එතනින් අරගෙන තමයි ගාන හදන්නේ. දැන් මම මේක මෙතනට දාලා තියෙනවා. අරයාර වන උසේචන කේතුවක පරිමාව සූත්‍රයේ 3න් 1යි 5r වර්ගය h කියලා. එතකොට ගෝලයක පරිමාව සූත්‍රයේ 3න් 4යි 5r ඝනය කියලා තියෙන. හැබැයි මෙතන තියෙන අර්ධ ගෝලයක් බව මතක තියාගන්න. එතකොට ගෝලයක පරිමාව 3න් 4යි 5r ඝනය කියලා දීලා තියෙනවා. අපිට තියෙන සූත්‍රවලට මේ අර්ධ ගෝලය නම් අරය 7 දා ගන්නවා. කේතුව නම් අරය 14 දා ගන්න ඕනේ. උස 18 දා ගන්න. ඔය විදිහට ආදේශ කරලා උත්තර අරන් දෙන්න. ඒතකොට ගුණ කිරීම බෙදීම බොහොම පරිස්සමෙන් කරගන්න ඕනේ. හරි? රයිට්. ඊළඟට අපෙන් අහන පළවෙනි කොටසෙන් මෙන්න ලොකු කේතුවක් තියෙන. මේ කේතුවේ පරිමාව. මේ තියෙන සූත්‍රය ගත්තා. දැන් 3න් 1 5ට 7න් 22 කේතුවේ ආරේ දාන්න ඕනේ. කේතුවේ ආරේ කීයද? 14යි. r වෙනුවට 14යි. මෙතන තියෙන r වර්ගය h වෙනුවට 18. බලන්න. 3න් 1යි 5 වලට 7න් 22යි. r වර්ගය කියන්නේ අරය 14 වරක් 14 r වර්ගය. h කියන්නේ උස 18. ඒ අදාළ තොරතුරු ටික මෙතනට දාගෙන දැන් අපිට තියෙන්නේ මේක කපලා කොටලා සුළු කරලා ගන්න. මේ බලන්න මේ 7 කැපෙනවනේ 14ත් එක්ක 2යි. මේ 3 කැපෙනවනේ 18ත් එක්ක 6යි. දැන් අපිට තියෙන්නේ 22යි 2යි 14යි 6යි. ඔන්න ඒ සංඛ්‍යා ටික ගුණ කරගන්න. 22 ඒවා දෙකක් 44යි. ඊළඟට ඒක 14 නුත් ගුණ කරලා 44 6 නුත් ගුණ කරලා අපි බොහොම පරිස්සමෙන් උත්තරය අරන් දෙන්න ඕනේ. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. මෙන්න මේ ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය 3696ක් එතකොට ඔයගලන්ට ලැබෙයි. හරිනේ? දැන් මම ගුණ කරලා පෙන්නන්න ඕනේද? ඒ සංඛ්‍යා ටික. රයිට්. ඊළඟට අපෙන් අහනවා අර්ධ ගෝලයේ පරිමාව. අර්ධ ගෝලයේ පරිමාව කියන්නේ මේ අර්ධ ගෝලය. මෙන්න මේ ගෝලයේ පරිමාවෙන් දෙකෙන් එකක්. දෙකෙන් එක ගුණ කිරීම 3න් 4යි 5r ගන්න. සූත්‍රය ලියාගත්තා. සූත්‍රය ලියාගෙන දැන් මෙතන දෙකෙන් එක 3න් 4 5 වලට දාන්න කීයද 7න් 22 අර්ධ ගෝලයේ ආරේ කීයද r ඝනයක් තියෙන්නේ. අර්ධ ගෝලයේ ආරේ 7යි. එහෙනම් 7 3 පාරක් ගුණ වෙන්න ඕන. මේ විදිහට.
7 තුන් පාරක් ගුණ වෙනවා. 3 දෙකෙන් එක ගුණ කිරීම කියන්නේ අර්ධගෝලයක් ඉඳලා දෙකෙන් එක 3න් 4යි 5r ගණන්. මෙතන බලමු කැපෙන්නේ මොනවද? මේ දෙකේ ඉලක්කම කැපෙනවා 4ත් එක්ක 2යි. මේ 7 කැපෙනවා මේ 7ත් එක්ක. දැන් හොඳට බලන්න මේ 3 ඉතුරු වෙනවා යට. 3 යට ඉතුරු වෙනවානේ. 3 කැපෙන්නේ. දැන් අපිට තියෙන්නේ 22 4කට 49. 22 49න් ගුණ කරලා එන උත්තරය බලන්න. අන්නේ උත්තරය අපි බෙදන්න ඕනේ කීයෙන්ද? 3. 22 49න් ගුණ කළාම ඔයගලන්ට ලැබෙයි 2156. ඒක 3ෙන් බෙදුවාම 21ට 3 ඒවා 7යි 5ට 1යි ඔය විදිහට බෙදාගෙන යනවා. උත්තරය 718.67. මෙතන 6යි 7 වැටීමක් කරලා ඇත්තේ 6යි 6යි 6 දිගට මෙනවා ඇති. ඒතකොට 6යි 7යි කියලා වැටීමක් දීලා ඇති. දැන් බලන්න හේතුවේ පරිමාව ආවා මේ දින අර්ධගෝලයේ පරිමාව. දැන් අපෙන් අර අර්ධගෝලයේ හාරා ඉවත් කළාට පස්සේ ඉතිරි කොටසේ පරිමාව ඇහුවොත් මොකද කරන්නේ? ඈ අර්ධගෝලයේ හාරා අයින් කළාට පස්සේ ඉතිරි කොටසේ පරිමාව ඇහුවොත් මොකද කරන්නේ? අපි කරන්න ඕනේ මේ හේතුවේ පරිමාවෙන් මේ අර්ධගෝලයේ පරිමාව අඩු කරන්න ඕනේ. තව මොනවද අහන්න පුළුවන්? ඒක තමයි අහන්න පුළුවන් නේ. බලමු මෙහා පැත්තට ගිහිල්ලා. හේතුවෙන් අර්ධගෝලය ඉවත් කිරීමෙන් පසුව ඉතිරි කොටසේ පරිමාව. දැක්කද ඒකනේ අහන්නේ. ඒතර මේකෙන් මේක අඩු කරන්න ඕනේ. අඩු කරනකොට ඔයගොල්ලෝ ලියා ගන්න පරිස්සමෙන්. දැන් මේකෙන් මේක අඩු කරනකොට 3696.0.0 කියලා ලියා ගන්න. ඒකෙන් 718.67ක් අඩු කරනවා. මෙන්න මෙහෙම ලියාගෙන තමයි අඩු කරන්න ඕනේ. ඒතකොට තමයි පුළුවන් මේ 0ෙන් 7 බෑ 10න් 7 3යි. එතන 9න් 6ක් 3යි. දැන් මෙතන තියෙන්නේ 5යි. 5න් 8 බෑ 15න් 8ක් 7යි. ඔය විදිහට අපිට අඩු කරලා ඔන්නෝම උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද? එතකොට බලන්න මේ අඩු කරනකොට මේ දශම තිතට එහා පැත්තෙන් බිංදු දෙකක් දාගන්න වෙනවා. මොකද මේ අඩු කරන්න තියෙන එකේ දශම ස්ථාන දෙකක් තියෙන හින්දා. right. දැන් අහනවා අඳුරු කළ පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. මොකද්ද අඳුරු කරලා තිබ්බේ? මතක නැද්ද? මම එහා පැත්තට යන්නම්කෝ. අඳුරු කරලා තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ කොටසනේ. මෙන්න මේකෙන් මෙන්න මේ ඔන්න ඔය කොටස. මෙන්න මේකනේ අඳුරු කරලා තියෙන්නේ. මේ කොටසනේ. නේද? එතකොට මේ පොඩි ආරය 7යි මේ ලොකු ආරය 14යි නේ. දැන් අපි එහා පැත්තට යමු. ඒ කියන්නේ දැන් මෙතන තිබ්බේ මෙන්න මේ ආරය 7යි මේ ලොකු ආරය 14යිනේ. එතකොට බලන්න මොකද්ද ඔක හොයන්නේ කොහොමද අඳුරු කරපු කෑල්ල? ලොකු වෘතයෙන් පොඩි වෘතය අඩු කරන්න ඕනේ නේ. ලොකු වෘතයෙන් පොඩි වෘතය අඩු කරන්න ඕනේ. මෙතන වෘත දෙකක් නේ තියෙන්නේ. හේතුවෙත් පතුල වෘතයක්, අර්ධගෝලයේත් අර පතුල වෘතයක්. එතකොට සාමාන්‍ය වෘතයක වර්ගඵලය කොහොම සූත්‍රය මොකක්ද? 5r වර්ගය. ඒතර 5r මේ ලොකු වෘතයේ 5r වර්ගයට දානවා. ඒකෙන් පොඩි වෘතයේ 5r වර්ගය, ඒ කියන්නේ පොඩි වෘතය ආරයට 7 දානවා. අපි දැන් ආදේශ කරනවා. 5 7න් 22 ලොකු වෘතයේ ආරය 14යිනේ. 14 වර්ගය ඍණ 5 7න් 22 පොඩි වෘතයේ ආරය 7යි. 7 වර්ගය. දැන් මේක හදන්න ක්‍රම ඕන තරම් තියෙනවානේ. 14 වර්ගය කීයද? ටක් ගාලා මතක් වෙනවා. 196යි. ඒතර අපිට ඒවා මේ විදිහට දාගෙන එහෙම හදන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. අපි බලමු ඒකත්. 14 වර්ගයේ 14 190 දාගන්න තු මෙහෙම ලියාගත්තොත් ඔයාලන්ට පුළුවන් දැන් මෙහෙම කපන්න. 7 2යි මේ 7ට මේ 7 කැපුවා. දැන් එතකොට මෙතනින් එනවා 22 2ක් 44යි 44 14න් ගුණ කළාම 44 14න් ගුණ කළාම 616. මෙතන 4 7 කැපුණාම 22 7ක් 154යි. ඊට පස්සේ 616න් 154ක් අඩු කරලා 462 ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඔයගලන්ට මේ සාධක දැනුම පාවිච්චි කරොත් මේ 7න් 22 ගන්න පුළුවන් එළියට. නේද? 7න් 22 එළියට ගත්තොත් මෙතන
වරහන ඇතුලේ ඉතුරු වෙන්නේ 14 වර්ගයේ ඍණ 7 වර්ගය. පැහැදිලිද? 14 වර්ගයේ ඍණ 7 වර්ගය. ඊට පස්සේ ඕනනම් 14 වර්ගයේ 196යි 7 වර්ගයේ 49යි කියලා දාගෙන හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පේනවද මෙතන වර්ග දෙකක අන්තරයක් තියෙනවා. 14 වර්ගයේ ඍණ 7 වර්ගය අපිට පුළුවන් සාධක දෙකකට දාන්න. එක සාධකයක් 14 ඍණ 7 අනිත් එක 14 දාන 7 කියලා. 14න් 7ක් අඩු කරාම මෙතනට 7 ගත්ත හැකි. 14ට 7ක් එකතු කළාම මෙතනට 21 ගත්ත හැකි. දැන් 7ට 7 කැපුණාම 22 21න් ගුණ කළාම උත්තරේ කීයද? 462යි. ඒතර සාධක දැනුම පාවිච්චි කරලා ටිකක් මහන්සි වෙන්නේ නැතුව, කියන්නේ චක්කර වැඩි පාවිච්චි කරන්නේ නැතුව අපිට මේ විදිහට උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. අපි දැක්කනම් සාධක තියෙනවයි කියලා. හරිද? ඔයගොල්ලන්ට මතකද වන්නේ කෙටි ප්‍රශ්න මේ සම්මන්ත්‍රණ මාලාවේදී කෙටි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ සාධක අරගෙන හදන්න ගානක් තිබ්බා. දැක්කද? අපිට ඒක අදට උදව් කරගන්න තිබ්බා. ඒක මතක නැහැ. right. අපි යන් ඊළඟට. 9 වෙනි ප්‍රශ්නය. පබිලිස් පරණ නමක් නේද? අනිත් එක න කවුද? අදිරිය. අස්සන නම. පබිලිස්ගේ දැන් වයස අවුරුදු x කියලා ගන්නද? අදිරියන්ගේ දැන් වයස අර කිව්ව පබිලිස්ගේ දැන් වයස මෙන් 3 ගුණයකටත් වඩා අවුරුදු 2ක් වැඩි. ඒ කියන්නේ පබිලිස්ගේ දැන් වයස x නේ. අදිරියන්ගේ දැන් වයස පබිලිස්ගේ දැන් වයස වගේ 3 ගුණයකටත් වඩා අවුරුදු 2ක් වැඩි. ඒ කියන්නේ 3 ගුණයක් කියන්නේ 3x ඊටත් වඩා 2ක් වැඩි කියන්නේ 3x දාන 2. මේ කවුද? මේ ඇවිල්ලා x කියන්නේ පබිලිස්නේ. x කියන්නේ පබිලිස්. එතකොට මේ අදිරියන්. හරිද? මේ අදිරියන්. මේ පබිලිස්. හරිද? කොහොම කියනවනේ? ඊට පස්සේ කියනවා මෙහෙම. තව අවුරුදු 8කින් අපි දැන් පොඩ්ඩක් බලමුකෝ. දැන් ඔයාගේ වයස කීයද? 15යි. අපි 15යි කියලා හිතමු. එහෙනම් ඔයාගේ 15 නම් අවුරුදු 8කින් තව අවුරුදු 8ක් ගියාට පස්සේ ඔයාගේ වයස කීයද? 15 නම් 23යි නේ. ඒ කියන්නේ 15ට 8ක් එකතු කරානේ. එහෙනම් මට කියන්න පබිලිස්ගේ වයස x නම් තව අවුරුදු 8කින් පබිලිස්ගේ වයස කීයද? තව අවුරුදු 8කින් පබිලිස්ගේ වයස කීයද? යට අවුරුදු 8ක් තව එකව වෙන්නේ නැහැ. මොකද දෙන්නේ? x ධන 8. දැන් මේ තියෙන්නේ අදිරියන්ගේ දැන් වයසනේ. මේ අදිරියන්ගේ දැන් වයස. එහෙනම් අදිරියන්ගේ දැන් වයස මේක නම් තව අවුරුදු 8කින් අදිරියන්ගේ වයස කීයද? මේ අදිරියන්ගේ දැන් වයස නම් තව අවුරුදු 8කින් අදිරියන්ගේ වයස කීයද? ඒත් එයාගේ වයසට 8ක් එකතු වෙන්න එපා. එතකොට එයාගේ වයසට 8ක් එකතු වුණාම මේකට තව 8ක් එකතු වුණාම කීයද? 3x ධන 10 නේ. ඔය විදිහට එන්නේ. මම මේක පොඩි වගුවකට ගෙනුවා. පබිලිස්ගේ දැන් වයස x. එහෙනම් පබිලිස්ගේ අවුරුදු 8කින් වයස x ධන 8. අදිරියන්ගේ දැන් වයස 3x ධන 2. එහෙමනම් අදිරියන්ගේ අවුරුදු 8කට පස්සේ අවුරුදු 8කින් වයස ඒකට තව 8ක් එකතු වුණාම 3x ධන 10 කියලා අපිට ලැබෙනවා. right? 3x ධන 10. දැන් බලන්න ඊට පස්සේ නෙමෙයි මේ තව කතන්දරයක් කියන. තව අවුරුදු 8කින් අදිරියන්ගේ වයස තව අවුරුදු 8කින් අදිරියන්ගේ වයස පබිලිස්ගේ වයස මෙන් දෙගුණයක්. මේ අවුරුදු 8කින් මේ දෙන්නගේ වයස් වල තියෙන සම්බන්ධතාවය තමයි ඊළඟට දෙන්නේ. දැන් අපි අහන ප්‍රශ්න චුට්ටක් බලමුකෝ. අදිරියන්ගේ දැන් වයස x ඇසුරෙන් ලියන්නලු. මොකද උත්තරේ? මේ ලියලා තියෙන අදිරියන්ගේ දැන් වයස නේද? උත්තරේ 3x ධන 2 අවුරුදු. හරි? තව අවුරුදු 8කින් පබිලිස්ගේ වයස කීයද? තව අවුරුදු 8කින් පබ්ලිස්ගේ වයස මේ x ධන 8 නේ. අවුරුදු x ධන 8. තව අවුරුදු 8කින් අදිරියන්ගේ වයස කීයද?
ඒ කියන්නේ මේකට 8ක් එකතු කළාම උත්තරේ 3x ධන 10යි. බලන්න බීජීය ප්‍රකාශන පාඩමේ ලස්සන ගානක් නේද? ඊට පස්සේ ළමයි දැන් මේ දෙන්න මේ අවුරුදු 8කට පස්සේ මේ පබ්ලිස්ගේ වයස මේ අවුරුදු 8කට පස්සේ අදිරින්ගේ වයස. එතන සම්බන්ධය තමයි මේ දීලා තියෙන්නේ. මොකද කියන්නේ? තව අවුරුදු 8කින් අදිරියන්ගේ වයස, ඒ කියන්නේ මේක. පබ්ලිස්ගේ වයස මෙන් දෙගුණයක් වේ. ඒ කියන්නේ මේ වයස වගේ දෙගුණයක්. ඒතර බලන්න මෙන්න මෙයාගේ මේ වයස, මෙයාගේ මේ වයස වගේ දෙගුණයක් වේ. එහෙනම් දැන් සමීකරණයක් අපිට ලියාගත්ත හැකිනේ. මට කියන්න කාගේ වයස දෙකෙන් ගුණ වුණාමද සමාන වෙන්නේ අනිත් එක්කෙනාගේ වයසට? ඈ? අදිරියන්ගේ දැන් වයස පබ්ලිස්ගේ වයස වගේ දෙගුණයක් නේ. එහෙනම් මේ පබ්ලිස්ගේ අවුරුදු 8කට පස්සේ පබ්ලිස්ගේ වයස දෙකෙන් ගුණ කරාමනේ සමාන වෙන්නේ අදිරියන්ගේ වයසට මේ කියන කතන්දරේට අනුව. එහෙනම් මෙන්න මේමනේ සමීකරණය. මෙන්න මේක දෙකෙන් ගුණ කරාම සමයි සමාන වෙන්නේ මෙන්න මේකට. අපි බලමු එහා පිටුවට ගිහිල්ලා. එක් සඩංගු සමීකරණයන් ලියා පබ්ලිස්ගේ දැන් වයස සොයන්න. ඒතර අර මං කිව්ව සමීකරණ. මේ පබ්ලිස්ගේ වයස වගේ දෙගුණයක් සමාන වෙනවා මේ තියෙන්නේ අදිරියන්ගේ වයස. දැන් අපිට පුළුවන් නේද මේක බොහොම සරල ලෙස විසඳගෙන යන්න. මේ වරහන දෙකෙන් ගුණ කරාම මොකක්ද දෙන්නේ? 2x ධන දෙකෙන් ගුණ කරන්න ඕනේ මේ පද දෙකම. 2x වලින් ගුණ කළාම 2x 2 8ෙන් ගුණ කළාම කීයද? 2 8ෙන් ගුණ කළාම 16. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් x හොයන්න නම් ඔයගොල්ලෝ කැමති මේ 3x වම් පැත්තට ගන්නද නැත්නම් 2x දකුණු පැත්තට ගන්නද? මොකක්? 3x තියෙන පැත්තට 2x ගමු. මොකද 3x ලොකුයිනේ නේ. මේක එහා පැත්තට ගත්තාම වඩා පහසුයි. එතකොට බලන්න උත්තරේ 6ක් ඇවිල්ලා තියෙනවද කියලා. මේ 3x තියෙන පැත්තට මේ 2x ගත්තා. මේ ඊට පස්සේ මේ 10 වම් පැත්තට ගන්න එපා. 16 තියෙන පැත්තට 10 ගත්තා. එතකොට 6ක් එනවනේ. x සමානයි 6. ඒ කියන්නේ අපිට මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? x වල අගය. ඒ කියන්නේ කාගේ වයසද? x කියලා ගත්තේ කාගේ වයසද? පබ්ලිස්ගේ දැන් වයස තමයි අපිට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර උත්තර අපිට මේ x හෙව්වා කියන්නේ පබ්ලිස්ගේ දැන් වයස තමයි මේ අපි හොයලා තියෙන්නේ. තේරුණාද? හරි. ඒතර ඒක ඉවරයි. අපි බලමු b කොටස. දුම්රියක වේගය පැයට කිලෝමීටර් 60කි. මට කියනවාද ළමයි වේගය පැයට කිලෝමීටර් 60යි කියන එකේ තේරුම මොකද්ද? පැයට කිලෝමීටර් 60යි කියන එකේ තේරුම. එක පැයකට යනවා කිලෝමීටර් 60ක් කියලා. එහි වේගය තත්පරයට මීටර වලින් දක්වන්න. ඒකේ වේගය තත්පරයට මීටර වලින් දක්වන්න. හරිද? එතකොට මට කියනවාද සාමාන්‍යයෙන් පැයකට මිනිත්තු කීයක් තියනවද? 60යි. එක මිනිත්තුවකට තප්පර කීයක් තියනවද? 60යි. එහෙනම් මට කියන්න පුළුවන්ද පැයකට තියෙන තප්පර ගාන? පැයකට තියෙන තප්පර ගාන. පැයකට මිනිත්තු 60යි, මිනිත්තුවට තප්පර 60යි. එහෙනම් පැයකට තියෙන තප්පර ගාන 3600යි. පැයකට තියෙනවා තප්පර 3600ක්. ස්ථිර මතකයට දාගන්න. එක පැයකට තියෙනවා තප්පර 3600. මේ වගේ ගණන් වලදී හරි වැදගත්. දැන් අපි මෙහෙම ලියනවා. වේගය හදන්න ඕනේ තප්පරයට මීටර වලින්නේ. එහෙනම් අපි ලියනවා ඉස්සෙල්ලාම පැයට කිලෝමීටර 60 කියන්නේ පැයකට යනවා කිලෝමීටර 60ක් කියලා. එක පැයකට යනවා කිලෝමීටර 60ක්. හරිද? එතකොට අපිට දැන් පුළුවන් මේ දෙකම තප්පරේ පැය තප්පර කරන්න ඕනේ මීටර කිලෝමීටර මීටර කරන්න ඕනේ. එහෙනම් මට පුළුවන් දැන් මේ පැය ලියන්න නැතුව පැය වෙනුවට ලියන්න තප්පර කීයද? පැයට සමාන වෙන්නේ තප්පර 3600. කිලෝමීටර 60 ලියනවා මීටර වලින්. අපි දන්නවා 1 කිලෝමීටරයකට මීටර කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. එහෙනම් කිලෝමීටර 60ට තියෙනවා මීටර කීයද? 60000. අපි ලියනවා පැය පැත්තේ ලියනවා තප්පර 3600යි පැයට සමානයි. කිලෝමීටර 60 වෙනුවට ලියනවා මීටර 60000යි කියලා. දැන් අපි හොයන්න ඕනේ එක තප්පරයකට යන දුර. වේගය තප්පරයට මීටර වලින්. එහෙනම් අපි තප්පර එකට හොයන්න නම් මේ 60000 බෙදන්න ඕනේ 3600. තප්පර එකකට යනවා 60000 3600ෙන් බෙදුවාම
බිංදු දෙකට බිංදු දෙක කපලා මේ විදිහට අපිට සුළු කරන්න පුළුවන් නේද මේක? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා 6 ඒවා කීයද? 6 ඒවා 6යි 6 ඒවා තියෙනවා 100ක්. ඊට පස්සේ ආයෙත් දෙකෙන් බෙදෙනවා. 2 ඒවා 3යි 2 ඒවා 50යි. 50 3ෙන් බෙදුවාම අපිට දැන් උත්තරේ ගත්තේ 16.67ක් එනවා. ඒ විදිහට අපිට පුළුවන් සුළු කරලා මේ උත්තරේ ගන්න. 16.67යි තප්පරයට මීටර. මොකද එක තප්පරයකට යන දුර කියන්නේ වේගයේ තප්පරයට මීටර වෙනවා. right? තප්පරයට මීටර 16.67. ඊළඟ අපි බලමු 10 වෙනි ගාන. මේ ගාන ලඝු ගණක වගු භාවිතයෙන් අගය සොයන්න. එහෙනම් දැන් මේ ගාන පටන් ගන්නකොට ඔයගොල්ලොන්ගේ ළඟ ලඝු පොත තියෙනවා. දැන් ලඝු පොත අතේ නැත්තම් වීඩියෝ එක පෝස් කරලා ස්ටොප් නේ පෝස් කරන පොඩ නවත්තලා ලඝු පොත ළඟට අරගෙන දැන් ලැහැත්ති වෙන්න. මොකද මම දැන් බෝඩ් එකේ ලඝු බලන්න කියලා දෙනවා මිසක් ලඝු වගුවක් බෝඩ් එකේ නැති හින්දා. හරි? right. එහෙමනම් බලමු ලඝුගණක වගු භාවිතයෙන් මේ ගාන හදන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ලකුණු 6ක විතර ගානක් මේ. මතකද ලඝුගණක නීති 3ක් තියෙනවා. 11 වසරට 10 වසරට තිබෙ දෙකයි අපිට මේ අර වර්ගමූලය වගේ ආපු තැන්වලදී තුන්වෙනි නීතියක් අපිට පාවිච්චි කරන්න වුණා. මට කියන්න මතකද බලමු ලඝුගණක නීති වලින් ಗುಣ කරනකොට කීවෙනි නීතියද පාවිච්චි කරන්නේ? ಗುಣ කරන්න තියෙනකොට කීවෙනි නීතියද? පළවෙනි නීතිය. ඒතර ಗುಣ කරන්න තියෙනකොට පාවිච්චි කරන්නේ පළවෙනි නීතිය. ಗುಣ කිරීමක් තියෙන ඒවා මොකද කරන්නේ? වෙන වෙනම එකතුවක් ලෙස ලියනවා. right? බෙදන්න තියෙනකොට පාවිච්චි කරන්නේ කීවෙනි නීතියද? දෙවෙනි නීතිය. මතක තියාගන්න. බෙදීමක් ලෙස තියෙනකොට ලඝු වෙන වෙනම අඩු කිරීමක් ලෙස ಗುಣ කරනකොට එකතු කරන්නේ පළවෙනි නීතියෙන්, බෙදනකොට අඩු කරන්නේ දෙවෙනි නීතියෙන්. තුන්වෙනි නීතිය මොකද්ද? අර දර්ශකයට දැන් මෙතන වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය මුලට අරගෙන ලියන්නේ. ඒක තමයි තුන්වෙනි නීතිය. දැන් එහෙනම් අපි මේකේ ලඝු පේලිය ලියමු. LG දාලා ලියන ලඝු පේලිය. කොහොමද ලියන්නේ? හැම පදයකට මේ හැම පදයකටම මේකටත් එන්න ඕනේ. LG එන්න ඕනේ මේ හැම පදයකටම. ඒ අතරතුරේ දාලා ලියනකොට අපි අර නීති පාවිච්චි කරන්න ඕනේ. මෙහෙමයි. LGX සමාන. හරි. LG 82.35. හරි. LGX සමානයි LG 82.35. ඊළඟට දාන්නේ එකතු කිරීම. ಗುಣ කරනකොට එකතු කරනවා. ඊළඟට LG දාන්න එතන LG ලියන්නේ කොහොමද මේක? වර්ගමූලය නම් කීයයි LGද? වර්ගමූලය කියන්නේ භාගවෙනි බලයනේ. එහෙනම් අපි ලියන්නේ භාගයයි LG 562.7. භාගයයි LG 562.7. ඊළඟට බෙදනකොට මොකද කරන්නේ? අඩු කිරීම. LG 39.85. දැන් බලමු අපි හරිද කියලා. LGX සමාන LG 82.35. ඊළඟට ගුණ කරනකොට එකතු කරනවා. වර්ගමූලය නම් අපි ලියන්නේ භාගයයි LG 562.7. ඊට පස්සේ බෙදනකොට අඩු කරනවා. දෙවෙනි නීතිය. LG 39.85. right? ඊළඟට අපි සාමාන්‍යයෙන් ළමයි දැන් කලබලයි. මේක දැන් මේ පිළිය ලියුව ගමන් ආයේ දඩ බඩ ගාලා ලඝුපොත තමයි පෙරලා ගන්න. නෑ කලබල වෙන්න එපා. ලඝුපොත පෙරලන්න ඉස්සෙල්ලා අපිට තව ලොකු වැඩක් තියෙනවා. right? මොකක්ද ඒ වැඩේ? මෙන්න මේවායි ලඝු ගණකයන් වල පූර්ණාංශය ලියා ගන්න. ඊට පස්සේ එකපාර ලඝු බලාගෙන යන්න පුළුවන්. මට කියන්න සංඛ්‍යාවේ පූර්ණාංශයට ඉලක්කම් දෙකක් තියෙනවා නම් ලඝු ගණකේ කීයයි දශමද? ඉලක්කම් දෙකක පූර්ණාංශයක් නම් ලඝු ගණකයට කීයයි දශමද? 1යි දශමනේ. ඔන්නෝම ලියාගත්තා. ඊළඟට මේ ලඝු බලලා ලියන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය මෙතන තියාගන්න. ඊළඟට එකතු කිරීම. භාගය ගුණ කිරීම. ඊළඟට බලන්න මෙතන මේ ඉලක්කම් 3ක සංඛ්‍යාවක්. ඉලක්කම් 3ක සංඛ්‍යාවක් නම් කීයයි දශමද? ඉලක්කම් 3ක පූර්ණාංශයක් තියෙන සංඛ්‍යාවක් නම් ලඝු ගණකේ කීයයි දශමද?
ඉලක්කම් 3 නම් 2.0. මෙතන ඉලක්කම් 2 නම් 1.0. ඉලක්කම් 3 නම් 2.0 කියලා ලියාගත්තා. රයිට්. ඊළඟට මේ අඩු කිරීම ලකුණ දැම්මා. ඊළඟට ආයසරයක්. මෙතන ඉලක්කම් 2ක සංඛ්‍යාවක්. එහෙනම් ලඝු ගණක 1.0. දැන් ඔන්න බලන්න දැන් අපිට ඒ කාරණය ගැන ආයෙ දැන් වග වෙන්න ඕනේ නැහැ. දැන් අපිට තියෙන්නේ ලඝුපත බලලා කෙලිම ලඝු මෙතනට දාගන්න තියෙනවා. මට කියන්නේ මේක බලන්නේ කොහමද? 82 3 5 බලන්නේ කොහමද? ඔයගලන්ට ලඝු අගුවේ මෙන්න මෙහෙම තියෙනවානේ. මධ්‍යනාන්තර තීරුවක්. මෙතනින් ගන්නවා 82. මෙතනින් ගන්නවා 3. මේ අගේ ගන්නවා. ඊළඟ මෙතනින් ගන්නවා 5 කෙලින් තියෙන මෙන්න මේ අගේ. මෙන්න මේ අගයන් දෙක 82 3 5. ඔයාලට පුළුවන් මේ අගයන් දෙක දැන් එකතු කරගන්න කීයද තියෙන්නේ කියලා බලලා. පැහැදිලිද? අන්න ඒක බලලා මෙතන දාගන්න. ඊළඟ එකේ බලන්නේ මොකද්ද? 56 2 7. ඒතර 56 මෙතන 56 ගන්නවා. මෙතන දෙක කෙලින් තියෙන්නේ මොකද්ද කියලා ගන්නවා. මෙතන 7 කෙලින් 56 2 7. මෙතන 7 කෙලින් තියෙන්නේ මොකද්ද කියලා මෙන්න මේ අගයන් දෙක. බලලා එතන එකතු කරගන්න. අන්න ඒ විදිහට මෙතන බලන්නේ 39 8 5. දැන් ඒ ලඝු ගණක බලන්න පුළුවන් දැන් නේද? ඒ විදිහට. දැන් අපි අගයන් තුන බලලා දාගන්න ඔන්න ඔය විදිහට. බලන්න මෙතන 1.0 ආවා. මෙතන භාගී ගුණ කිරීම 2.0 ආවා. මෙතන අඩු කිරීම 1.0 ආවා. ඊට පස්සේ 39 8 5 බැලුවා. මේ 6004 එනවා. ඔය විදිහට ලඝු ගණක ටික බලාගත්තා. රයිට්. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේක දෙකෙන් බෙදා ගන්න. කලබල වෙන්නේ නැතුව පියවර මේ ඔක්කොම ටික කටුකොලේක හදලා උත්තරේ මෙතන දාගන්න එපා. දැන් අපිට තියෙන්නේ මේක දෙකෙන් බෙදන්න. 2 ඒවා 1යි 4 2 ඒවා 3යි. ওই විදිහට ඒක දෙකෙන් බෙදා ගන්න ඕනේ. නේ? 2ට 2 ඒවා 1යි 4 2 ඒවා 3යි එකක් ඉතුරුයි. 15ට 2 ඒවා 7යි එකක් ඉතුරුයි. 10ට 2 ඒවා 5යි 2ට 1යි. ওই විදිහට ඊළඟට මොකද කරන්නේ? ඊළඟට කරන්නේ මේ දෙක එකතු කරගන්න ඕනේ. එකතු කරලා මෙතනින් ලියා ගන්න ඕනේ. ඒවත් ඔක්කොම කටුකොලේ නෙමෙයි. කටුකොලේ කරලා එකතු කරලා කොහොමද මෙතනට ගන්න ඕනේ. හරිනේ? මේ දෙක 7යි 1යි 8යි ඔය විදිහට එකතු කරගන්න ඕනේ. හරිද? 7යි 1යි 8යි 5යි 5යි 10යි බිඳු දැම්ම එකක් ඉතුරුයි. 1යි 7යි 8යි අර ඉතුරු එකයි 9යි. 9යි 3යි 12යි 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි. ඊළඟ මේකෙන් මේක අඩු කරලා මෙතන ලියා ගන්න ඕනේ. 8න් 4ක් 4යි 10න් බිඳුවක් බිඳුවයි 9න් බිඳුවක් 9යි ඔය විදිහට අඩු කරලා ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ ප්‍රතිලඝු ගණකේ බලන්න ඕනේ. හරිද? දැන් LGX නේ දැනට හොයලා තියෙන්නේ. ඒතර x සමානයි කියලා අපිට එනවා ඇන්ටිලොග් 1.69යි 4. දැන් මෙතන කෙලින්ම බලලා තියෙනවා මේක මෙන්න මෙහෙම පේලියක් එන්න ඕන. x සමානයි ඇන්ටිලොග් 1.69.4. ඔහොම පේලිය ලියලා තමයි අපි මේකේ ප්‍රතිලබ් ගණකේ බලන්නේ. කොහොමද බලන්නේ ප්‍රතිලබ් ගණකේ? මේ 1.0 කියලා තියෙනවනේ මේ 1.0. ඒකේ තේරුම මොකද්ද? අපිට ලැබෙන උත්තරයේ පූර්ණාංශයේ ඉලක්කම් දෙකක් තියෙනවා. මේ පූර්ණාංශයේ ඉලක්කම් දෙකක් තිබ්බොත් නේ 1.0 කියලා ලියන්නේ. දැන් ලඝු ගණකයට 1.0 තියෙනවා නම් උත්තරේ පූර්ණාංශයේ ඉලක්කම් දෙකක් තියෙනවා. අපි බලන්නේ දැන් ළමයි 6904 තියෙන තැන. ලඝු පොතේ 6904 තියෙන තැන තමයි බලන්නේ. උත්තරේ ඇවිල්ලා තියෙනවා. මේක තියෙන්නේ 49.2. 49.2 තමයි තියෙන්නේ 6904 බලන්න දැන් ලඝු පොතේ 49.2. ඊට පස්සේ මේ 1.0 තියෙන හින්දා තමයි මේ ඉලක්කම් දෙකක් හිටින්න දශම දිත තියලා තියෙන්නේ. පැහැදිලිද? 6904 තියෙන්නේ බලන්න 49.2ද කියලා. තියනවා නේද? එතකොට ඊට පස්සේ දශම දිත තියන්නේ මේ 1.0 හින්දා මෙතන 1.0 හින්දා ලබ්බ මේ අපේ උත්තරේ පූර්ණාංශයේ ඉලක්කම් දෙකක් තියලා 49 තියලා දශම දිත තියන. ඔය විදිහට. මේක ලකුණු 5ක 6ක විතර ලොකු ගාණක්. සමහරලාට ඔයගොල්ලෝ O level paper අරන් බලන්න මේ මෙච්චර ලොකු ගණන් එන්නේ නැහැ සාමාන්‍ය ඊටත් වඩා පොඩි ගණන් එන්නේ ලඝු ගණන් ගන්න. ඒ සමහර ළමයි ගණන් වරද්දනවා.
මේ ගානේ නම් ව්‍යුති ගණන් නැහැනේ. ව්‍යුති ගණන් තිබ්බා අපිටනේ. වෙලාවට ආවේ නැහැනේ. බලා ගන්න ඕනේ හොඳට. අපේ පේපර් හදාගෙන යනකොට අපිට ඉදිරියේදී හම්බ වෙයි. තව පොඩ්ඩෙන් ලකුණක් ඉවරයි. ඇයි? මෙච්චර අමාරුවෙන් ගාන හදාගෙන ගිහිල්ලා හති වැටිලා ඉන්නේ. මෙන්න මේ විදියට පළමු දශම ස්ථානයට වට යන්න කියලා තියෙනවා. ඒක අමතක වෙනවා. පළමු දශම ස්ථානයට වැටෙයිවාම දකුණු පැත්තේ තියෙන ඉලක්කම 2නේ 5ට අඩු එකක්. ඒකින්ද උත්තරේ 49.0. අපරාධෙ මෙච්චර හදලා නේ. එක ලකුණක් අඩු වුණා නම්. ඒවා හොඳ අත්දැකීම් කරගන්න. B කොටස බලන්න පොඩි භාග ගානක්. මට කියන්නේ ඉස්සෙල්ලම කරන්නේ බෙදීම දාලා යන්න. පළමුව කරන්න ඕනේ අල්ලා යන්න. බෙදීම කරන්නේ ඊට පස්සේ. හැබැයි මේ විෂම භාග කිරීම අපිට මේ ඔක්කොගෙම එකපාරම උනත් මේ තුනේම විෂම භාග කරගන්නත් පුළුවන්. කැමති නම්. හරිද? කොහොමද විෂම භාග කරන්නේ? 6 වරක් 5 30යි 30ට 5ක් එකතු කරනවා 35යි 6න් 35 4ක් 4 28යි 28ට 2ක් එකතු කරනවා 7න් 28යි 2යි 30යි 7න් 30යි මේ අල්ලන්නට ගුණ කිරීම දාන්න එපා හොඳේ. දැන් හිතන්නකෝ ඒගොල්ලෝ අපිට ගුණ කිරීම දාලා දුන්නයි කියලා. හරි මෙතන ගුණ කිරීම දාලා දුන්නා නම් මොකද වෙන්නේ? තියෙන්නේ බෙදීමයි ගුණ කිරීම. එහෙනම් ඉස්සෙල්ලා කරන්න ඕනේ බෙදීමනේ. පළමුව තියෙන්නේ බෙදීමනේ. ඒකද අල්ලන්න මේ මුකුත් කරන්න යන්න එපා හොඳේ. බලන්න දැන් විෂම භාග මේකෙත් විෂම භාග කරගෙන තියෙන මම දැන් කිව් විදිහට මේ දෙක මේක නම් කරගෙන නැහැ මේකත් කරගත්තට අවුලක් නැහැ මේ පියවරෙන්න අපි ඒක පස්සේ කරගමු. දැන් මෙතන කැපෙනවා නේද මේ 6 5යි 7 5යි. එතකොට එන්නේ පසර 25 බෙදීම 1. ඒක ඇල්ල ඒ කොටස ඉවර කරන්න ඕනේ. තේරුණාද? 25 බෙදීම 1. තාමත් මේක විෂම භාග කරලා නැහැ. මෙතනම කරගත්තත් කමන්නේ හරිද? දැන් කරමුකෝ එමනම්. විෂම භාග කරලා මේක ಗುಣ කිරීම කරාම මේක උඩයට මාරු කරගත්තේ. 8 වරක් 3 24යි 3යි 27යි. 8 වරක් 3 24යි 3යි 27යි. 8න් 27 අන්න ಗುಣ කිරීම කරලා මේකේ පරස්පරය ගත්තා. කැපෙනවද? නෑ වගේනේ. ඒක කැපෙන්නේත් නෑ. 25 වරකට 200. උත්තරේ 200න් 27. 11 වෙනි ගාන මෙන්න මේකයි. කොලස්සිනි ගානේ ABCD මෙතන සමාන්තර ආශ්‍රය සහ BGFE හරි එතන සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවා. එහෙනම් සමාන්තර ආශ්‍රයේ තියෙන සියලු ලක්ෂණයන් මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. මට කියනද චුට්ටක් මතක් කරන්නත් එක්කලා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර නම් සමාන්තර ආශ්‍රයක්. ඒකේ ලක්ෂණ තමයි සම්මුඛ පාද දෙකම දිගින් සමාන වෙනවා. ඒ වගේම සම්මුඛ කෝණ යුගල් දෙකම සමාන වෙනවා. තව මේ වලේ විකර්ණ ඇඳලා තිබ්බනම් විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා. විකර්ණයක් ඇඳොත් වර්ගඵලයේ දෙකට බෙදෙනවා වගේ ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඒ වයින් අපි අදාළ කරගමු මෙතන තව දීලා තියෙන කෝණය මේ කෝණය 70යි මේක 80යි කියලා දීලා තියෙනවා. අපි නිකමට කොට මේකේ දාමුද බලන්න මේකේ අහන්නේ මොනවද දන්නේ නැහැ තාම නේද? ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. හරි. මට කියන්න මේ කෝණය 80 නම් මීට සමාන කෝණයක් තියනවද තව? මේක 80යි මේ ලකුණු කරලා තියෙන්නේ. ඊට සමාන කෝණය කොතනද තියෙන්නේ? මෙතනනේ. මේක 80යි. තව මොනවද කියන්න පුළුවන්? දැන් ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන් මේක 80යි කියලා නේ. තව මොනවද කියන්න පුළුවන්? මේක 70යි. මේක 70 නම් එතනක් තියෙනවා නේද මේ සමාන්තර රේඛා දෙක?
මේ Z අකුරක් තියෙනවානේ. එහෙනම් මේක 70 නම් මේක 70යි කියලා ගන්න පුළුවන්. හරි. තා මොනවද පුළුවන්? මේක 80 නම් මේක කියන්නත් පුළුවන් නේ. මේක 80 නම් මේක කීය? සරල කෝණනේ. එහෙනම් මේක 100. ඔහොමම දැන් මේක 80 නම් මේ පැත්තත් 100යි. මේක 100 ගත්තොත් ප්‍රතිමුඛ කෝණ වලින් මේකත් 100යි. මේක 100 නම් මේකත් 100යි. ඔය විදිහට යන්න පුළුවන් මේක වටේටම යන්න පුළුවන් කෝණ කියලා. අනේ ඌවා තමයි අපෙන් අහන්නේ මේ බලන්න බොරු නම්. BEC කෝණය කීයද? BEC මේ තියෙන්නේ කීයද? 70යි මේ. ඒකාන්තර කෝණ හින්දානේ මෙතන 70ක් දෙන්නේ. ඒකාන්තර කෝණ 70. ඊළඟට අහනවා අපෙන් DCB කෝණය. DCB කෝණය. මේක 80යි නේ. මේක 80යි. එයි මේක 80 හින්දා මේක 80. අපි ඒක ඉස්සෙල්ලා දාගත්තා. තේරුණාද? සමාන්තරාශ්‍රය සම්මුඛ කෝණ 80. ඊළඟට අහනවා BCE. BCE කියන්නේ BCE මෙන්න මේ කෝණය. මේ කෝණය කීයද? මේක BCE. අපිට පුළුවනි දැන් මේක 70යිනේ. නේද? දැන් අපිට පුළුවන් මේ ක්‍රම දෙකකින් වань. මේ 70යි 80යි කීයද? 70යි 80යි 150යිනේ. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම 180ක් එන්න එපා. දැන් මේ දෙක 150 නම් මේක නිකම්ම 30ක් වෙනවානේ. එහෙම නැත්නම් සරල කෝණ වලින් අපිට ගන්නත් පුළුවන් නේද? සරල කෝණ වලින්. සරල කෝණ වලින් 80යි 70යි 150 නම් මේක එතකොට 30ක් වෙනවානේ. කොහොම කරත් අපිට 30 ගන්න පුළුවන් අපිට. සරල කෝණ වලින් අරන් දින්නේ දැක්කද? ත්‍රිකෝණයේ කෝණ එකතුවෙන් ගන්නත් පුළුවන් 30යි කියලා සරල කෝණ වලින් ගන්නත් පුළුවන් මේක 30යි කියලා. දැන් එහා පැත්තට යනකොට වැඩේ තියෙන්නේ දැන් රූපේ නෑ එහා පැත්තේ. මම පොඩ්ඩක් මෙතන කටුවට අඳින්නද? මම අඳින්නම් පොඩ්ඩක් මේ ඔව් මම මේක උඩින් ඇඳලා පොඩ්ඩක් කැතයි. අපි බලමු එහා පැත්තට ගිහිල්ලා. ආන් අර කැතට ඇඳේ එක. හරි. හොඳයි අපෙන් අහන ඊළඟ ප්‍රශ්නය අහනවා GBE කෝණය කීයද? GBE මෙන්න මේ කෝණය කීයද? අර ඉස්සෙල්ලත් කිව්වනේ වීලුවට වගේ. මේ සරල කෝණ වලින් ගන්නත් පුළුවන් නේ 80 නම් මේක 100යි නේ. තේරුණාද? මේක 100යි කියලා ගන්න පුළුවන්. බලමු. ඔව් මේ අනුරූප කෝණ කියලා ලියලා තියන්නේ. මෙතන දැන් අපි 30යි කියලා ඉස්සෙල්ලා හොයාගත්තානේ. අර ඉස්සෙල්ලා කොටසෙන් මේක 30යි කියලා. බලන්න 70යි 30යි 100යි නේද? මේ මෙතන සම්පූර්ණ කෝණය 100යිනේ. එහෙනම් ඒකට අනුරූප කෝණය මේ හැටියට මෙතන 100ක් වෙන්න ඕනේ නේ. ඉතින් අපිට මෙතන අනුරූප කෝණ වලින් 100 ගන්නත් පුළුවන්. නේද? සරල කෝණ වලින් 100 ගන්නත් පුළුවන්. ක්‍රම තියෙන ඕන තරම්. ඊළඟට අහනවා BGF කෝණය. BGF කෝණය. දැන් මේක අපි 100යිනේ දැන් විභාගෙදිත් මතක තියාගන්න හොයාගන්න තොරතුරු ටික ලකුණු කරගත්තොත් ඊළඟ පියවරට යන්න ලේසි. දැන් මේක කීයද එතකොට? දැන් මේක 100 නම් මිත්‍ර කෝණ වලින් 80යි මේකනේ. මේ දෙක මිත්‍ර කෝණනේ. තේරුණාද? ඒතර මේක 100 නම් මේක 80. එහෙම නැත්නම් අනුරූප කෝණ වලින් මේක 80 ඉඳ මේක 80. ඒ ඕන විදිහකට ඔයගලන්ට ගන්න පුළුවන් 80. මේක අරන් තියෙන්නේ මිත්‍ර කෝණ වලින් මේක 80යි. පැහැදිලිද? මිත්‍ර කෝණ වලින්. ඉවරයි. ඒක ඉවරයි. දැන් අපිට තියෙනවා අලුත් කොටසක්. යාමිති අමාරුත් නෑ නේ බලාගෙන ගියහම. right. බලන්න පාද 18කින් යුත් සවිදි බහුවස්ත්‍රයක. පාද 18ක් විශාල පාද ගානක්. එක් බාහිර කෝණයක අගය කීයද? ඒ කියන්නේ මේ බහුවස්ත්‍රයේ පාද එකම අතට දික් කරලා තියෙනවා නම් සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ හැම මේ පාද 18ම සමානනේ. එහෙනම් මේකේ තියෙන බාහිර කෝණ ඔක්කොම පාද එකම අතට දික් කරාම එතන බාහිර කෝණ ඔක්කොම සමානයි. එතකොට මොකද්ද මේ බාහිර කෝණයක අගය හොයන්න අපි පාවිච්චි කරන්නේ?
ඕනෑම බහුවස්ත්‍රයක පාද එකම අතර දික් කරාම හැදෙන බාහිර කෝණ ටික ඔක්කොම එකතු කරොත් කීයද? මතකද පොඩි පන්ති වලදී? දැන් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ පාද එකම අතර දික් කරන ඕනම. එතන මේ බාහිර කෝණ තුනක් හැදෙනවානේ. මේ තුන එකතුව කීයද? අපි චතුරස්‍රයක් ගමුකෝ. මේ චතුරස්‍රයේ පාද හතර එක පැත්තට දික් කරමුකෝ. මෙහෙම මෙතන බාහිර කෝණ හතරක් හැදෙනවානේ. මේ හතර එකතුව කීයද? මේ ඕනෑම බහුවස්ත්‍රයක පාද දික් කරාම හැදෙන බාහිර කෝණ එකතුව අංශක 360. මේ තුනේ එකතුවත් 360. මේ හතරේ එකතුවත් 360. පාද 18ක එහෙම දික් කරලා බාහිර කෝණ ටික ඔක්කොම දික් කරලා පාද ටික ඔක්කොම දික් කරලා බාහිර කෝණ 18ක් හැදෙනවනේ. ඒ බාහිර කෝණ 18ේම එකතුවත් 360. හරි. එහෙමනම් එම දැනුම පාවිච්චි කරලා එක බාහිර කෝණයකගේ හොයන්න මොකද කරන්නේ? පාද 18යි නම් බාහිර කෝණත් 18ක් තියෙනවනේ. නම් මේ 360 18න් බෙදුවාම අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. මේක කැපෙනවද? 9ව 2යි 9ව 40යි. එතන 40 දෙකෙන් කැපෙනවනේ 20යි. බාහිර කෝණයක් අංශක 20යි. බාහිර කෝණයක් අංශක 20යි. එතකොට මට කියන්න දැන් මෙහෙම බහුවස්ත්‍රය ඔහොම තියෙනවා. පාද ඔහොම තියෙනවා. ඔහොම තියෙනවා. ඊට පස්සේ මේකේ මේ බාහිර කෝණය 20යි. එහෙනම් මට කියන්න මේ හැම බාහිර කෝණයක්ම 20යිනේ. හැම බාහිර කෝණයක්ම 20යිනේ. මට කියනවාද එහෙමනම් මේ ඇතුලේ තියෙන කෝණය කීයද? මේ පාදේ දික් කරාම බාහිර කෝණය 20 නම් ඇතුලේ තියෙන කෝණය 160යිනේ. ඒ කියන්නේ මේ බහුවස්ත්‍රය එකාභ්‍යන්තර කෝණයකගේ හැමදැනම මේකත් 160යි, මෙතනත් 160යි, වටේටම 160යි වෙන්නේ නේ. එක අභ්‍යන්තර කෝණයකගේ කීයද? 180න් අර 20 අඩු කරාම උත්තරේ කීයද? 160යි. ඒතකොට බලන්න බාහිර සවිදිහින්දා බාහිර කෝණත් ඔක්කොම සමානයි, අභ්‍යන්තර කෝණත් ඔක්කොම සමානයි. ඒතර අපිට මේ බාහිර කෝණය අඩු කරාම එන්නේ අභ්‍යන්තර කෝණය 180න් අඩු කරාම. පැහැදිලිනේ? හරිනේ? අපේ 12 වෙනි ප්‍රශ්නේ. කාලයක් වේගින් ගමන් කරනවා. එක්තරා පන්තියක සිසුන් 45ක් ඉන්නවා. ඔවුන් සතියකදී පාඩම් කරන පැය ගණන ආශ්‍රිත තොරතුරු තමයි මේ තියෙන්නේ. සතියකදී පාඩම් කරන පැය ගාන. ඉතාමත්ම දුර්වලයිනේ. සතියේටම පැය 0.2 ප්‍රාන්තරය. 4 දෙනෙක් ඉන්නේ. ෂෝක් නේ වැඩි. දැන් ඔය මගේ ඉස්සරහා දැන් වාඩිලා ඉන්න ළමයින්ගෙන් මොන පන්ති ප්‍රාන්තරයටද ආйти? සමහර ළමයි ෂුවර් එකටම කියන සතියකට වැඩ කරන පැය ගාන. මම දන්නවා වැඩි දෙනෙක් කියනවා සර් ඒ පන්ති ප්‍රාන්තර එකකටවත් අපි අහුවෙන්නේ නැහැ කියලා. ෂුවර් මොකද හේතුව? මීටත් එහා තියෙන ඒගොල්ලන්ගේ පන්ති ප්‍රාන්තය. අනිවාර්යෙන්. ඒ මොකද මේ දවස්වල බරට වැඩනේ ඔන්ලයින්. රයිට්. මගේ වැඩසටහනක් ගත්තා. එතනම පැයක් යනවානේ බලන්න. ඔව්. very good very good. එතකොට බලන්න දැන් මේම අහනවා අපෙන් පළවෙනි ප්‍රශ්නය. අඩුම සිසුන් සංඛ්‍යාවක් කුමන කාල ප්‍රාන්තරය තුල පාඩම් කරයිද? අඩුම සිසුන් සංඛ්‍යාව මොන කාල ප්‍රාන්තරයේද පාඩම් කරන්නේ? සතියේට. පැය 10 12 පන්ති ප්‍රාන්තරයේ තමයි දෙන්නෙක් ඉන්නේ නේ. අඩුම ළමයි ගානේ ඉන්නේ දෙන්න. 10 12. වැඩිම සිසුන් සංඛ්‍යාවක් කුමන කාල ප්‍රාන්තරය තුල පාඩම් කරයිද? වැඩිම සිසුන් සංඛ්‍යාව 13 දෙනෙක්ම ඉන්නවා මෙන්න මේ 6-8 පන්ති ප්‍රාන්තරේ. මේ වගුව දිහා බලාගෙන උත්තර දෙන්න තියෙනවා. මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඉතින් එක එක සමාජ වාර විභාගවලදී ඉතින් පොඩි ප්‍රශ්න දාන්න පුළුවන්. හරිද? ඊළඟට අපිට කියනවා ඒගොල්ලෝ එනවා මධ්‍යන්නේ හොයන්න. කෙලින්ම ඕඩර් එකක් දෙනවා අපිට. මොකක්ද ඕඩර් එක? 6-8 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන එක් සිසුවෙකු සතියක් තුළ පාඩම් කරන මධ්‍යන්නේ පැය ගන්න සොයා ඒක ආසන්න පැයට වට යන්නත් ඕනේ. ඒ කියන්නේ ළමයි මධ්‍යනේ හොයන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් මතකද අර fx අරගෙන අනිත් එක අපගමනේ අරගෙන. දැන් මේගොල්ලෝ අපිට ඕඩර් එකක් දුන්නොත් උපකල්පිත මධ්‍යනේ ආරම්ම හදන්න කියලා එතකොට අපි එහෙම හදන්න වෙනවා. හරිද?
එහෙම හදන්න නැතුව එහෙම කියලා තියෙද්දි මා fx අරගෙන හැදුවොත් ඕගොල්ලන්ට සම්පූර්ණ ලකුණු දීලා එක ලකුණක් කපලා දානවා. ඇයි? උපදේශ නොපිළිපැද්දා. තේරුණාද? මම දන්න හින්දායි කියන්නේ. එක ලකුණක් අනිවාර්යෙන් කපලා දානවා. උපදේශ පිළිපැද්දේ නැහැ නේ. අයි අපගමණයෙන් හදන්න කිය. දැන් සාමාන්‍ය නෝමල් විදියට අපිට ඒගොල්ලෝ මද්දනේ ගන්න මද්දනේ සොයන්න කියලා නිකම්ම දුන්නොත් එන්නේ. ඔයගලන්ට නිදහස තියෙනවා අර fx වලින් හදන්න. මම හිතන්නේ මම නම් කියනවා එහෙම නිකම්ම කියලා තිබ්බනම් මද්දනේ හොයන්න කියලා fx වලින්ම හදන්න කියලා. මොකද අපගමණයෙන් හදන්න ඒගොල්ලෝ අපිට දීලා නැහැනේ නිශ්චිත තැනක් මේ වගේ. උපකල්පිත මද්දනේ තෝරගන්න. ඒතර එක එක ළමයා එක එක උපකල්පිත මද්දනේ තෝරන් හදනකොට බලන එක්කෙනාට ප්‍රශ්න පත්‍රයේ පොඩි අපහසුයක් තියෙනවා. ඒකින්ද මේකෙදි නම් එහෙම බෑ. මේකෙදි අපි අපගමනයේ අරගෙනමයි හදන්න ඕනේ. මම පොඩ්ඩක් කියලා දෙන්නම් දන්නේ නැති ළමයින්ට. ඒතර ළමයි මේකෙදි මේ තියෙන්නේ පන්ති ප්‍රාන්තර. අර ඒගොල්ලෝ දුන්න පන්ති ප්‍රාන්තර ටික. ඒතර අර සිසුන් ගාන මෙන්න මෙහෙන් දාලා තියෙනවා. ඒක සංඛ්‍යාතය කියලා කියන F අකුර දාලා තියෙනවා. ඊළඟට අපි මේ පන්ති ප්‍රාන්තරයේ ළඟම මධ්‍යගයේ ලියාගෙන තියෙනවා. පන්ති ප්‍රාන්තරයේ ළඟම මධ්‍යගයේ ලියාගෙන තියෙනවා. ඊළඟ තීරුවෙන් අපගමනේ තියෙනවා. දැන් මධ්‍යගයේ හොයන්නේ කොහොමද? මධ්‍යගයේ හොයන්නේ මෙහෙමයි. මේ පන්ති ප්‍රාන්තරය එකතු කරලා දෙකෙන් බෙදන්න. දැන් මෙතන නම් ඇත්තටම චූටි ඉලක්කම් තියෙන ඉඳ එච්චර නෑ. සමහරවිට හිතන්නේ ලොකු ඉලක්කම් තියෙන පන්ති ප්‍රාන්තර આવොත් මම මේ කියන ක්‍රමය ඇත්තටම ලේසි වෙනවා. ටිකක් බලන්න. දැන් මේ 0.2 එකතු කරාම 2යිනේ. ඒ දෙක දෙකෙන් බෙදුවාම 1යි. හරි. ඊළඟට 2යි 4යි එකතු කරාම 6යිනේ. 6 දෙකෙන් බෙදුවාම 3යි. තවත් එකක් ඕන නම් හොයන්න. 6යි 4යි 10යි 10 දෙකෙන් බෙදුවාම 5යි. හරි. එතකොට දැන් අර මම කිව්ව ලොකු සංඛ්‍යා තිබ්බොත් එකතු කරලා දෙකෙන් බෙදා ගන්නකොට වෙලා යන ගණන් තියෙනවනේ. ඒ වෙලාවට මේ ක්‍රමය අනුගමනය කරන්න. දැන් මේම 3ක් 2ක් හෝ 3ක් ඔයගොල්ලෝ හොයාගන්න. එකතු කරලා දෙකෙන් බෙදාගන්න. ඊට පස්සේ බලන්න මේක මේ මුල ඉලක්කමත් එක්ක තියෙන සම්බන්ධය මේක. බලන්න මෙතන තියෙන්නේ බිංදුව, මෙතන තියෙන්නේ 1. මෙතන තියෙන්නේ 2, මෙතන තියෙන්නේ 3. මෙතන තියෙන්නේ 4, මෙතන තියෙන්නේ 5. එහෙම නැත්නම් මේ අග ඉලක්කමත් මෙතන ඉලක්කමට එකක් එකතු වෙනවනේ හැමතිස්සෙම. නේද? මෙතනින් ගත්තොත් අඩු කරා. අඩු කරනකොට එකතු කරන එක ලේසියිනේ. ඒකෙන්ද මෙතනට බලන්න. එකක් එකතු කරා, එකක් එකතු කරා, එකක් එකතු කරා, 6ට එකක් එකතු කරා 7යි, 8ට එකක් එකතු කරා 9යි, 10ට එකක් එකතු කරා 11යි කියලා ඔහොම ටට්ටක් ගාලා ඉතුරු ටික තප්පර ගානෙන් දාගෙන යන්න පුළුවන්. හරි? ওই විදිහට අපිට දාගෙන යන්න පුළුවන්. ඊළඟට අපගමනය හොයනකොට මේ බලන්න දැන් මොගලන්ට පේනවද මේ ඔක්කොම එකම වර්ණයේද? මම මේ නිකන් ලකුණු කරනකොටත් මම මේක නිකන් කොළ පාටින් ලකුණු කරලා දිනවනේ. ඇයි ඒ? 6ට පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය තමයි උපකල්පිත මධ්‍යන ලෙස තෝරගන්න කියන්නේ. ඒ කියන්නේ මේ 6ට පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය ඔයගොල්ලන්ට පුළුවනි මෙතන පොඩ්ඩක් මෙන්න මෙහෙම රවුම් කරගන්න. ඔන්නම රවුම් කරගන්න. මොකද ඒක ටක් ගාලා පේනවා දැන් ඈ. එහෙමනම් අපි කරන්න ඕනේ මේ රවුම් කරගත්තු උපකල්පිත මධ්‍යනයට ඉදිරියෙන් බිඳුව දාගන්න අපගමනය. මේ බිඳුව දාගන්නේ ඇයි? මේ 7ට 7 තියෙන ස්ථානයේ ඉඳලා තියෙන දුර තමයි බිඳුව. බලන්න මෙන්න මේකට මෙතන ඉඳලා දෙකක් අඩුයි නේද? 7ට වඩා දෙකක් අඩුයිනේ. එතන මෙතනට එන්නේ ඍණ 2. ඊළඟට මෙතනට එනකොට තව දෙකක් අඩුයිනේ. ඒ කියන්නේ මෙතන ඉඳලා 4ක් අඩුයිනේ. එහෙනම් මෙතන ඍණ 4. ඊළඟ දෙකෙන් දෙකට අඩු වෙවි යන්නේ. ඒතර ඍණ 2 ඊළඟට ඍණ 4 ඊළඟට ර්ණ 6. පහළට යනකොට දෙක දෙක එකතු වෙවි යනවා. ධන 2 ධන 4. ওই විදිහට අපිට පුළුවනි මේ බිඳුවේ ඉඳලා දෙක දෙක අඩු වෙවි යනවා. ඍණ 2 ඍණ 4 ඍණ 6. ඒ කියන්නේ මෙතනට තියෙන දුර. මෙතන ඉඳලා මෙතනට දෙකක් වැඩි. ඊට මෙතනලා මෙතනට 4ක් වැඩි කියන අදහස. හරිද? ওই විදිහට අපිට පුළුවන් අපගමන තීරුව සම්පූර්ණ කරන්න. ඊළඟට FD තීරුව කියන්නේ මේ දෙක ගුණ කරන්න ඕන. ඍණ 4 ඍණ 6 ඍණ 6 4ෙන් ගුණ කරාම ඍණ 24. ඍණ 4 7ෙන් ගුණ කළාම ඍණ 28යි. ওই විදිහට ඍණ 2 9ෙන් ගුණ කළාම ඍණ 18යි. බිඳුව 13ෙන් බිඳුවයි, දෙවරක් 10 20යි, හතර වරක් 2 8යි. එතකොට ඔයගොල්ලෝ මේක ලියා ගන්නකොට ඍණ සංඛ්‍යා ටික මේ පැත්තෙන් ඔහොම පොඩ්ඩක් අර එක පේ එළියට ලියා ගන්න නැතුව ඔහොම ටික පොඩ්ඩක්
ඔයගොල්ලොත් වෙන් කරගත්තට කමක් නැහැ, නීතියක් නැහැ. හරිද? මේ විදිහටම මෙහෙම ලියාගෙන යන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් සංගල වරහණක් දාලා මේ ඍණ සංඛ්‍යා තුන එකතුව මෙතනට ගන්න. මේ 28යි 28 කියලා සංගල වරහණක් දාලා මෙතනට ගන්න. ඒ වගේ උපක්‍රම අපිට පාවිච්චි කරත හැකි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? මේ සංඛ්‍යාත තීරුව එකතුව ගන්න ඉස්සෙල්ලා මුලින් තිබ්බනේ 45ද කීයද මන්ද තිබ්බනේ මම මතක නැහැ. ඔව් 45 තිබ්බනේ. ඊළඟට දැන් මෙතන ආවා මෙහෙම. ධන සංඛ්‍යා දෙක එකතු කළාම 28යි ඍණ සංඛ්‍යා ටික එකතු කළාම ඍණ 70. එතකොට ලොක්කගේ ලකුණ ඍණනේ. එතකොට 70න් 28ක් අඩු කරලා 42යි ලොක්කගේ ලකුණ ඍණ. ඍණ 42යි. එතකොට මේ තීරුව එකතු කරාම එන්නේ. මේ තියෙන ඍණ සංඛ්‍යා තුන එකතුව ඍණ 70යි. මේ තියෙන ධන සංඛ්‍යා දෙක එකතුව ධන 28යි. එතකොට අවසාන උත්තරේ ඍණ 42. දැන් සූත්‍රයක් තියෙනවා. මොකද්ද? සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ. මම කෙටි කරලා ලියන්නම්. උපකල්පිත මධ්‍යන්නය එකතු කිරීම FD තීරුවේ එකතුව බෙදීම F තීරුවේ එකතුව. හරිද? එතකොට උපකල්පිත මධ්‍යනය කියලා ගන්න මෙන්න මේ රවුන්ඩ් කරපු 7. 7ට එකතු කරන්න ඕනේ. FD තීරුවේ එකතුව කියන්නේ මේ ඍණ 42. F තීරුවේ එකතුව කියන්නේ මේ 45. ඒ කියන්නේ මේ තියෙන්නේ අපගමනයන් වල මධ්‍යයන්. උපකල්පිත මධ්‍යනයට එකතු කරන්න ඕනේ මේ අපගමනයන් වල මධ්‍යයන්. අපගමනයන් වල මධ්‍යනේ තමයි මේ සිග්මා FD තීරුව බෙදීම සිග්මා F කියලා ගන්න. සිග්මා කියන්නේ මේ එකතු කරනවා කියන අදහස. ඒතර අපි ওই විදිහට ගත්තාම මේ තියෙන්නේ මධ්‍යයන් සමාන වෙනවා 7 එකතු කිරීම අර සිග්මා FD කියන්නේ ඍණ 42 බෙදීම 45. හරිද? මේ තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් සුළු කරලා ගත්තාම දශම වලට හරව ගන්න ඕනේ. කොහොමද කැපෙන්නේ? 3 ඒවා තියෙනවා 15ක්, 3 ඒවා තියෙනවා 14ක්. ඒතර 14 බෙදීම 15. 14 15න් බෙදලා ගන්න ඕනේ ඉතින්. දශම වලට හරව ගන්න ඕනේ. මේ 14 15න් බෙදුවාම 0.933ක් වෙනවා. මේක ඍණාගයක් නේ. ඒතර 7න් මේ ගාන අඩු කරන්න. 7න් මේ ගාන අඩු කරලා එන උත්තරේ පැයට ආසන්න පැයට වට යන්නත් ඕනේ. දැන් ළමයින්ට සමහර ළමයින්ට දැන් මේක අඩු කරගන්න දැන් මෙතනටම ඇවිල්ලා මේක අඩු කරගන්න තේරෙන්නේ නැහැ. හරිද? ඒව ගැටලුනේ දැන් ඔයගොල්ලන්ට එන ගැටලුව. මේක අඩු කරන්නේ කොහොමද? මෙතන දශම ස්ථාන 3ක් තියෙනවා. 7.0.0 කියලා ලියා ගන්න. ඊට යටින් කියන්නේ 0.0 මේ ස්ථානීය අගයන් හරියට තියෙන්න ඕනේ. 0.9යි 3යි 3. රයිට්? දැන් අඩු කරන්න පුළුවන් නේ 10න් 3ක් 7යි 9න් 3ක් 6යි 9න් 9ක් 0යි 6යි. ඔන්න ඔය උත්තරේ නේද? ඊළඟට අපිට තියෙන්නේ මේ උත්තරය ආසන්න පැයට වට යන්න ඕනේ. ආසන්න පැයට 6.06 මේක ආසන්න පැයට වැටෙව්වාම පූර්ණ සංඛ්‍යාව කියන්නේ බලන්න මෙතන බිඳුවනේ තියෙන්නේ. දශම දිතර පස්සේ බිඳුව තියෙන්නේ. එහෙනම් මේකට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. 6 එහෙම්මමයිනේ. උත්තරේ පැය 6යි. ඒතර පැය 6යි. මොකද්ද මේකේ තේරුම ඇත්තටම? සෑම ශිෂ්‍යයෙක්ම සතියකට පැය 6ක් පාඩම් කරනවා කියන එක. මධ්‍යනේ අපිට ආපු උත්තරේ තේරුම. හැම ශිෂ්‍යයෙක්ම සතියකට පැය 6 ගානේ පාඩම් කරනවා කියන එක. එතකොට මොකයි මධ්‍යන්නේ? එහෙමනම් අද දවසේ අපි ලොකු කාලයක් අරගෙන B කොටසේ සියලු ප්‍රශ්නයන් සාකච්ඡා කළා. අපේ දෙවන වාරයට ගොඩක් දුරට ගැලපෙන විදිහට මේවා හොඳට බලලා අධ්‍යයනය කරන්න. තුන්වෙනි වාරයේ අපි ස්කූල් පේපර් අපි ළඟ තියෙනවා හදපුවා. ඉතින් ඒ වාගේ එකක් දැන් ගන්න බෑ. මොකද අපි දැනට තව වාරයක් ඉදිරියට උගන්වන්නත් තියෙන හින්දා. ඉතින් අපි හොඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවක් ඉදිරියට තියාගෙන අද ඔබෙන් මම සමුගන්නට සූදානම්. එහෙමනම් අපේ අලුත් සමාජිකයින් ඉන්නවා නම් මාගේ YouTube channel එකට ඔයගොල්ලෝ රතු පාට බටන් එක press කරලා subscribe කරලා bell icon එකට all දෙන්න. එතකොට මගේ හැම වීඩියෝ එකක්ම එසැනින් ඔයගොල්ලන්ට බලන්නට අවස්ථාව උදා වෙයි. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලන්ගෙන් මම සමුගන්නවා. ආයුබෝවන්.